තවත් අනර්ඝ දවසක දෙවියන් වහන්සේගේ කරුණාව මත අපි උන්වහන්සේගේ පාද පාමුලට පැමිණෙනවා. දේ වචනය ගැන කතා කරන්න, දේ වචනය අසා ඒ තුළ ආශිර්වාද ලබන පිරිස අපි මොහොතක් ගමු. උන්වහන්සේට මේ වෙලාවේ අපි ආරාධනා කරමු අපේ හදවතට එන්න, මේ වචනය තුළ අපිට ආශිර්වාද කරන්න, ඒක අසා තේරුම් ගන්නත්, ඒක ක්‍රියාවට දමන්නත් අපිට උදව් කරන්න කියලා සම්පූර්ණයෙන් අපේ දක්ෂකම්, අපේ තනතුරු පද, අපේ තියෙන පදවියක් තියෙන මොකක් හරි ඒක ගැන, ඒක මත අපේ තියෙන ශක්තිය මත නෙවෙයි, නමුත් ඔබ වහන්සේගේ සම්පූර්ණ ඔබ වහන්සේගේ ආත්මයෙන් අපි පූර්ණ කරන්න කියලා අපි ඉල්ලමු. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ කරන්න කියලා. ඒ වගේම අපේ ක්‍රියාමත, අපේ ඒ යහපත් වැඩ කරන කොටගෙන, අපේ හොඳ වැඩ කරන කොටගෙන නෙවෙයි, අපි දෙවියන් වහන්සේ කරුණාව මත අපි සම්පූර්ණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ කුරුස පූජා මත තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ. අපි මොහොතක් මේ වෙලාවේ එක මෙනෙහි කරමු. අද දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජා වීම, ඒ කුරුසපත් වීම, මලවුන්ගෙන් නැගිටීම, ඒ තුල තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ, අපි ජය ලබන්නේ, අපි ශුද්ධකමට පැමිණෙන්නේ, අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට අපිට යන්න, අපිට නිදහස තියෙන, අපිට බලය තියෙන්නේ. සම්පූර්ණයෙන් අපි රැඳෙන්න ඕනේ, අපි රඳා පවතින්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතයි. ඉතින් මේ වෙලාවේ අපි ඉල්ලමු ස්වාමීන් වහන්සේගෙන් අපේ හදවත් වලට එන්න, අපේ හදවත් පවිත්‍ර කළ මැනව ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ ලේ කර්ණ කොටගෙන අද දවසේ ඔබ වහන්සේගේ කරුණාව අලුත් කළ මැනව. තවත් දිනක් මට පා තබන්න, මට හුස්ම ගන්න ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කළ නිසා ස්තුතියි. ඒ වගේම තවත් වැඩි වැඩියෙන් ඔබ වහන්සේගේ අනුග්‍රහය මට මගේ පවුලට දුන මැනව කියලා ඉල්ලන්න. ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණන්, ඔබ වහන්සේට ස්තුති කරනවා, සියලු දේ නිසා ප්‍රශංසා කරනවා. අද දවසේ මේ වචනේ තුලින් මට තමන්ගේ ඉල්ලන්න, මට කතා කරන්න, මට තවත් පියවරක් ඔබ වහන්සේට ලං වෙන්න, ඔබ වහන්සේ සමග තිබෙනා වූ සම්බන්ධතාවය වැඩි කරගන්න මට උදව් කරන්න කියලා අපි ඉල්ලමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඉතින් මම හිතනවා හැමෝම හොඳින් දෙවියන් වහන්සේගේ කරුණාව තුළ ශක්තිමත්ව ප්‍රීතිය නැති කියලා. ඉතින් මමත් එහෙමයි. අද අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේට සේවය කරන අයට, ඒ වගේම ක්‍රිස්තියානියට, ඇදහිලිවන්තයන්ට ඉතා වැදගත් දෙයක්. ඉතින් මම ආශා කරා දුන්වහන්සේ පෙන්නුවේ මේ කතා කරන්න කියලා. කීකරුකම තම මාතෘකාව. නමුත් අපි දැනගෙන හිටපු කීකරුකමට වඩා එහා ගියපු ඉතා ඉහළ මට්ටමේ කීකරුකමක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. කීකරුකමේ වෙනස්ම පැත්තක් ගැන. ඉතින් ඒක නිසා මම හිතනවා ඔබට ඉතා වැදගත් වෙයි කියලා. මේක සෑහෙන්න මට වැදගත් වුණා. ඇත්තටම මේ පාඩම සූදානම් කරද්දී පවා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක වැදගත් වෙයි. ස්වාමීන් වහන්සේ මේ තුල අපිට ආශිර්වාද කරන්න යනවා. කීකරුකමේ අපි තව ඉහළට, ඉදිරියට, ගැඹුරට අපි අධ්‍යයනය කරන්න යන්නේ. උන්වහන්සේගේ වචනය තුලින් අපි රහස් එළිදරව් කරගන්න යන්නේ. ඉතින් අද පදය තමයි මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ ඉඳලා 23 වෙනි පදයේ දක්වා අපි කියවලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. කීම සහ කිරීම. මතෙව් 7:21 සිට 23. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියවෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙලෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙලෙමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලෙකත් නුඹලා නොහැඳිනෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක්ව ඵලයල්ලායි ඔවුන්ට කියන්නෙමි. යේසුස් වහන්සේ තමයි මේක කියන්නේ මේ කන්දෝඩ දේශනාවේ අවසාන අදියරේ. මතෙව් පොතේ තියෙනවා
යේසුස් වහන්සේ කරපු කන්දුඩ දේශනාව. ඉතින් මේ දේශනාවේ අවසාන අදියරේදී ඒ අවසාන භාගයේදී කියන කොටසක් තමයි මේක. ඉතින් මේකේ මාතෘකාව නශුද්ධ බයිබලයේ දාලා තිනවා කීම සහ කිරීම කියලා. ඉතින් මේක ගොඩක් දෙනෙක් අහලා තිනවා, මමත් අහලා තිනවා, ඔබ අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. කතෝලිකෙක් නම්, කිතුණුවෙක් නම්, ඇදහිලිවන්තයෙක් නම්, දේව සේවය කරන කෙනෙක් නම් මමත් අහලා තිබුණා ඒ වගේම. නමුත් මේ තරම් ගැඹුරට මම යන්න හේතුව මේ පදේ අපිට මේකේ මොනවාද ඇත්තටම කියලා තියෙන කියලා මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි මුලින් එකපාරට කියවර. නමුත් ඇත්තටම කියවලා බලද්දී අද මම ගොඩක් දේවල් එළිදරව් කරගත්ත බලමු මොනවාද අපි මේ දේවල් කියලා. ඉතින් පළවෙනිට අපි 21 වෙනි පදයට යමු. ඒකේ කියනවා ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත. එතකොට මේ කවුද කියන්නේ? මේ යේසුස් වහන්සේ. එතකොට කවුද පියාණන් වහන්සේ? අපි දන්නවා හේ දෙවියන් වහන්සේ. ඉතින් ඒ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. කැමැත්ත කියන්නේ මොකද්ද? කැමැත්ත කියන උන්වහන්සේගේ වචනය. ඒ කියන්නේ යේසුස් වහන්සේ අපිට කිව්වා දේ තමයි කැමැත්ත. ඉතින් ඒ කරන්න මිස මට ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නේ. ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්නේ නැහැ කියලා කියනවා මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැති කවුද මෙතන අපි ගන්න ඕනේ පදේ මේ වැදගත්ම රහස් එළිදරව් කරගන්න අපි යන්නේ මේ සියල්ලෝම කියන පදේ ලොකු රහසක් සැඟවිලා තියෙනවා. ඉතින් මේ කියන්නේ සියල්ලෝම ඒ කියන්නේ මුළු ඒ කියන්නේ හැමෝම යන්නේ කියන එක නෙවෙයි. මෙතන අපි සිංහලෙන් අපි මෙතෙන්ට හොඳයි මම කියන්නේ හිතන්නේ දාගත්තොත් හැම දෙනෙක්ම සියල්ලෝම කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ මුළු 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනාම එහෙම කියන එක නෙවෙයි. මෙතන හැම දෙනෙක්ම කියන එක දාගත්තා නම් අපිට මේක පැහැදිලි තේරුම් ගන්න. ඒ කියන්නේ no one කිසිම කෙනෙක් යන්නේ නැහැ කියන එක නෙවෙයි. not all ඉංග්‍රීසි වලින් නම් no one කියන එක නෙවෙයි. ඒ කියන්නේ කිසිම කෙනෙක් යන්නේ නැහැ කියන එක නෙවෙයි. not all හැම දෙනෙක්ම සියල්ලෝම යන්නේ නැහැ කියන එක නෙවෙයි. හැම දෙනෙක්ම not all හැම දෙනෙක්ම යන්නේ නැහැ කියන එක තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ යන පිරිසක් ඉන්නවා. නමුත් හැම දෙනෙක්ම යන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන අදහස් කරන්නේ. මට ගොඩක් ලාට මම හිතන්නේ ඔබත් එසේම වෙන්න ඇති. මේ සියල්ලම කියන අදහස් කරගෙන අපි මුලින් එකපාරට කියපුවාම අර්ථය අපිට තේරෙන්නේ කිසිම කෙනෙක් ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්නේ නැහැ. ස්වාමිනී කිව්වට කැමැත්ත කරන්නේ නැති කියලා. නැහැ. ඊට වඩා එහාගේ දෙයක් තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට no one නෙවෙයි, not all, not everyone. එතකොට සියල්ලෝම නෙවෙයි. එතන එන්න ඕනේ හැම දෙනෙක්ම ඇතුළු වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් මේකට අපි උදව් කරගන්න පුළුවන් අවශ්‍ය නම් මේ සුදු මතෙව් පොතේම ඒ කොටසට 21 වෙනි පදයට එන්න පොඩි වෙලාවකට කලින් 13 14 පදේ කියන පටු දොරටුවෙන් ඇතුළු වෙයල්ලා මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළලය. එහි ඇතුළු වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බෙන්නේ ස්වල්ප දෙනෙක්ට. මෙතනත් ඔය කියලා තියෙනවා ස්වල්ප දෙනෙක් කතාව. කියන්නේ හැමෝම ලේසි පාර. ලොකු පාර. ඒ කියන්නේ ජීවිතේ ලේසි විදිය, ලේසි ක්‍රම, පොඩි පාර, ෂෝට් කට් තෝරගන්න. නමුත් පොඩි පාර, ඒ කියන්නේ අමාරු පාර දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා යේසුස් වහන්සේ වගේ වෙන්න, යේසුස් වහන්සේ වගේ වෙලා අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න, ධර්මිෂ්ඨව යහපත කරමින් ඒ වෙනුවෙන් කැප වෙන්න බොහෝ ස්වල්ප දෙනෙක් තමයි කැප වෙන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. හැබැයි ඒ අය තමයි ජීවනයේ දොරටුවෙන් යන්නේ. අනිත් අය විනාශයට තමයි යන්නේ කියලා එතන කියන්නේ. ඉතින් ඒක මෙතෙන්ටත් සම්බන්ධයි. ඉතින් මේ දෙවියන් වහන්සේ මෙතන අපි කියලා තියෙන මොකද්ද කියලා අපි හිතුවොත් බලමු. ආයමත් 21 වෙනි පදේ එනවා. 21 අපි තේරුම් කරගන්න එතකොට ලේසි වෙන්න අපි යනවා දැන් ලූක් 22:42 බලන්න. ලූක් 22:42 ඔන්න මෙතන කියලා තියෙනවා පියාණෙනි ඔබ කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවැයි කීසේක. කවුද මේ ආයමත් කියන්නේ? යේසුස් වහන්සේ. දැන් ඉස්සෙල්ලා එතන කිව්වෙත් යේසුස් වහන්සේ. පියාණන් වහන්සේගේ කැමැත්ත මේ කරන්නේ නැති අය හැම දෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. ස්වාමිනී කිව්වා කියලා. එතකොට මෙතන දැන් කියලා තියෙනවා යේසුස් වහන්සේම
පියාණන් ඔබ කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කරන්න. ඒ කියන්නේ ඔබ කැමති නම් මම කැමති එතන අදහස් කරන්නේ ඇත්තටම මේ වගේ අමාරු මරණයකට කුරුසෙන් නොයා ඉන්න යේසුස් වහන්සේ කැමති වෙන්නේ නැති. ඒක තමයි එතන අදහස. නමුත් එතන කියනවා ඒක අමාරුයි. නමුත් මේ කුසලාන මගෙන් පහ කරන්න ඔබ වහන්සේ කැමති නම් එසේ වී නමුත් මගේ කැමැත්ත නොවේ. ඒ කොච්චරුණත් මගේ කැමැත්ත නෙවෙයි. ඔබ වහන්සේගේ කැමැත්ත වේවයි. හැබැයි දැන් මෙතන රහස තමයි යේසුස් වහන්සේ දැනන් හිටියා මේක අමාරුයි. මේක අපහසු අභියෝගයක්. මේක අමාරු දෙයක්. මේක කටුක අත්දැකීමක්. මේක දුක් සහිත ගමනක් කියලා උන්වහන්සේ දැනගෙන හිටියා. නමුත් උන්වහන්සේ එතන අමාරුකම් මැද්දේ වුණත් උන්වහන්සේ ගන්නවා තීරණයක් පියාණන් වහන්සේගේ කැමැත්තට කීකරු වෙන්න. ඒ කීකරුකමද අපි කතා කරන්නේ. එතකොට කීකරු වෙලා උන්වහන්සේ ඉදිරියට යන්න. එතකොට ඒ යේසුස් වහන්සේකට හේතු කීකරුකම එච්චර කීකරු වෙන්න හේතු උන්වහන්සේ දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ ඒ තුල සැලැස්මක් ප්ලෑන් එකක් තියෙනවා. ඒ තුල උන්වහන්සේ යහපත් දෙයක් ලොකු දෙයක් කරන බව උන්වහන්සේ දැනගෙන හිටියා. එතකොට මෙතන අපි අල්ලගන්න ඕනේ මොකද්ද? යේසුස් වහන්සේ අන්තිම දක්වා දෙවියන් වහන්සේගේ කැමැත්තට අකීකරුුනේ නැහැ. දෙවියන් වහන්සේ කැමැත්තට නිතරම නිරන්තරයෙන් උන්වහන්සේ හඬ අසමින් යාචනා කරමින් උන්වහන්සේ ඉවසමින් ප්‍රේමයෙන් මනුෂ්‍යයා කෙරෙහි ඉවසිලිවන්තව මනුෂ්‍යයා යක්ෂයා දෙන්නම ඒ දෙගොල්ලොම උන්වහන්සේව පරීක්ෂා කරා. උන්වහන්සේට එක බාධා චෝදනා ගෙනාවා. ගෝලයෝ තුලින් පවා උන්වහන්සේව වට්ටන්න විනාශ කරන්න පේත්‍රස් උන්වහන්සේගේ මාර්ගයේ කුරුසට යන විනාශ කරන්න ගියා. නමුත් මේ කිසි එකකදී උන්වහන්සේ දකුණට වමට පිටිපස්සට හැරුන්නේ. උන්වහන්සේ ඉස්සරහට ඉදිරියට ගියා. ඉතින් ඒ වගේ විශේෂයෙන් දැන් මේ කතා කරපු පදේ හැටියට උන්වහන්සේ දැනගෙන හිටියා මේක අභියෝග අමාරු කටුක කාලයක්. ඒතර අපිට මේකේ මොකද්ද මේ ගන්න තියෙන්නේ? අපේ ජීවිතේ අපි උන්වහන්සේව අනුගමනය කරලා ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් වෙලා අපි ඇදහිලිවන්තයෙක් වෙලා උන්වහන්සේගේ තුල ගමන් කරද්දී සේවය කරද්දී වෙන්න පුළුවන්. අපි ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඇදහිලිවන්තයෙක් මට්ටමේ ඉන්න පුළුවන්. අපි මේ කුමන අවධියක අපි යේසුස් වහන්සේ අදහමින් හිටියද අපිට නිතරම අපේ ගමන අපේ ජීවිතය සුන්දර වෙන්නේ නැහැ. ඒක රෝසමල් යහනාවක් විදිහට සුන්දර විදිහට හැම වෙලේම ප්‍රීති වෙලා අපි හැම වෙලේම hina වෙලා අපි හැම වෙලේම අපිට ඕනම දේ කරමින් අපිට ආස දේ කරමින් අපේ සිත් සතුටු කරගෙන අපේම දෙමාපිය අපේම ළඟින් ඉන්න අය සතුටු කරගෙන එහෙම යන ගමනක් නෙවෙයි මේක. එහෙම කරන්න දේ යේසුස් වහන්සේට උනත් එතන මේ ගෝලයා හොඳම ගෝලයා ඇවිල්ලා ඇහුවේ කිව්වේ පේත්‍රස් අනේ මම මේ කැමති නෑ වහන්සේ කුරුසට යනවට ඒක මම කොහොමවත් ඒ වගේ දෙයකට ඉන්න දෙන්නේ නෑ. යේසුස් වහන්සේ කිව්වේ නෑ මගේ හොඳම යාළුවාගේ අදහස ඒකනේ මම එහෙනම් අපි බලමු එහෙනම් පොඩ්ඩක් මේ කියලා නෑ. යේසුස් වහන්සේ හොඳම යාළුවා මොනවා කිව්වත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පියාණන් වහන්සේගේ කැමැත්ත කරේ. ඒ වගේ අපිත් අපේ හොඳම යාළුවා වෙන්න පුළුවන්, අපේ බිරිඳ වෙන්න පුළුවන්, අපේ සභා නායකයා වෙන්න පුළුවන්, අපේ චර්ච් එකේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඇදහිලිවන්තයෙක් වෙන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් අපි නිතරම දැනගන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේ පොදුවේ චර්ච් එකට පොදුවේ සභාවට පොදුවේ ඇදහිලිවන්තයට තියලා තියෙන කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ තමා කෙරෙහි තියලා තියෙන සැලැස්ම කැමැත්ත දැයි ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ කරපු දේ ගෝලෝටත් කරලා තිබුණේ නැහැ. ගෝලෝත් කුරුසට යන්න ඕනුන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදෙව්වා. යේසුස් වහන්සේ කෙරෙහි ඇදෙව්වා. ඉතින් ඒ වගේ මෙතන තව ඔන්න දැන් දෙවනි රහස. අතන සියල්ලෝම කියන එක හැම දෙනෙක්ම කිසිම කෙනෙක් යන්නේ නැහැ කියන එක නෙවෙයි හැම දෙනෙක්ම යන්නේ නැහැ කියන එක. අපි එතන කතා කරා වගේ මෙතන මේ ගෝලිය ඔක්කොමත් මේ කුරුසපත් උනේ නැහැ. ඒගොල්ලොත් කුරුසෙට ගියේ නැහැ. ඒ යේසුස් වහන්සේගේ අම්මත් කුරුසෙට ගියේ නැහැ. යේසුස් වහන්සේ විතරයි වගේ අපේ හැමෝටම පොදුවේ තියලා තියෙන සැලැස්ම කරන එක ඒක වෙනයි. ඒ කැමැත්ත කරන එක. නමුත් අපිට තනියෙන් ඔබට මට තියලා තියෙන සැලැස්ම තියලා තියෙන ප්ලෑන් එක දීලා තියෙන කැඳවීම ඒක වෙනයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට හැමෝටම එකම විදිහේ මිෂන් එකක්. හැමෝටම එකම විදිහේ සැලැස්ම. හැමෝටම එකම විදිහේ එතන මම අදහස් කරන්නේ බිරිඳක් නෑදෑයෝ එහෙම දීලා නෑ. ඒ වෙනස්. එක එක්කිනාට තියෙන කොටස අපිට දීලා තියෙන ඒ චර්ච් එක වෙනස්. චර්ච් එකේ ඇදහිලිවන්ත වෙනස්. අපි ඒකානුව හැඩ ගහලා අපි ඒකානුව යන්න ඕනේ. ඒක සතුටින් බාර අරගෙන එතකොට අපේ යේසුස් වහන්සේ එතන සූදානම් වුණා ස්වාමීනි මේක අමාරුයි.
මේක කටුකයි. ඒක උන්වහන්සේ දැනගත්ත කුරුසේ මැරෙනවා කියන්නේ මේක ලේසි දෙයක් නෙමෙයි. නමුත් පියාණන් වහන්සේ කැමැත්ත තුල මම කරනවා මේක කියලා උන්වහන්සේ කීකරුණාසේ අපිත් කීකරු වෙන්න ඕනේ. අභියෝග පීඩා ප්‍රශ්න තුල යන්න උන්වහන්සේ කැමැත්ත වෙන්න පුළුවන්. උන්වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි ඒ අභියෝග පීඩා ප්‍රශ්න තුල යා යුතුයි. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරොත් අපි ඒක මගහැරලා යන්න උත්සාහ කරොත් අර කලින් කතා කරා වගේ කෙටිපාර, පටුපාර, ෂෝට්කට් වලින් උන්වහන්සේට ඒක අයහපතක් වෙන්නේ. උන්වහන්සේක නොදැන සිටින්නෙත් නෑ. උන්වහන්සේට අපිට හංගලා ගහන්නත් බෑ. අපිටම තමයි ඒකෙන් යහපත් මාර්ගය තුල ගිහින් අර ගන්න තියෙන ඒ ප්‍රතිවිපාක, ඒ කියන්නේ ඵල, ඒ ආශිර්වාද නිදහස් කරගන්න බැරි වෙන්නේ. අපිමයි ඒක මිස් කරගන්නේ. අපිමයි ඒක අතපසු කරගන්නේ. ඒ ප්‍රශ්න, අභියෝග, පීඩා මග හරින්න උත්සාහ කිරීම. ඉතින් ඒකයි අපි එතන දැනගන්න ඕනේ රහස තමයි සමහර වෙලාවට උන්වහන්සේගේ කැමැත්ත සමහර අමාරුකම් තුලින්, සමහර හිගකම් තුලින්, සමහර අසතුටු තැන් වලින්, සමහර නිന്ദා පීඩා හමුවේ, සමහර අභියෝග පීඩා ප්‍රශ්න තුලින් අපි යන්නේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි මොකක්ද ඒකට කරන්න ඕනේ? ඒකට කීකරු වෙලා. ඒ වගේම අපි හිතන තරම් මේවා මේ හිතන තරම් ඒවා දීර්ඝ කාලීනව ලොකුවට ඒවා දිගු කාලයක් තියෙන්න යන්නේ. උන්වහන්සේ පොඩි ටෙස්ට්, සමහර පොඩි පරීක්ෂණ අපි කරන, පොඩි අභියෝග දෙන, අපි තමයි ඒවා හිතන්නේ ලොකු අභියෝග විදිහට, ලොකු ප්‍රශ්න විදිහට. නමුත් ඒවා ඇත්තටම පොඩි දේවල්. නමුත් උන්වහන්සේ බලනවා ඒවා දීලා, ඒවා තුලින් ඒවා ඉඩහැරලා උන්වහන්සේ බලනවා අපිව ශක්තිමත් කරන්න, අපිව තව තව ඇදහිල්ල අපේ වර්ධනය කරන්න, අපිව ඉස්සරහට ඉදිරියට අරන් යන්න. මොකද ඒවා තිබුණ නැත්නම් අපි ඉස්සරහට ඉදිරියට යන්නේ නැහැ. ඒක නිසා අද මේ පදයෙන් අල්ලගන්න ඔබට මොකක් හෝ සමහරට රෝගයක් වෙන්න පුළුවන්, සමහරට පවුලේ ප්‍රශ්නයක්, සමහරට දරුවෝගේ ප්‍රශ්නයක්, සමහරට ආර්ථික පැති වුණා හෝ, සමහරට සේවයේ ප්‍රශ්නයක් වුණා හෝ, අභියෝගයක්, ප්‍රශ්නයක්, පීඩාවක් තියෙනවා නම් ඒක හිතන්න මේ ප්‍රශ්නේ පීඩාව දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. එහෙම ගන්න එපා. මේ ප්‍රශ්නය පීඩාව තුලින් තමන් දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වෙලා යන එක, ඒ තුල ආශිර්වාද අත්පත් කරගන්න එක, ඒ තුල සඵලත්වයට එන එක, ඒ තුල ශක්තිමත් වෙන එක, ඒ තුල වර්ධනය වෙන එක, ඒ තුල ඉදිරියට යන එක, ක්‍රිස්තුස් වහන්සේ ගියා වගේ මේ කුරුසෙට ගියා වගේම අපිත් ඒ යන එක දෙවියන් වහන්සේ කැමැති. ඒක නිසා ඒකට යටත් විය යුතුයි. ඒකට කීකරු වෙන්න. ඒ තුල තමා ආශිර්වාදයට ඔබට ළඟා වෙන්න පුළුවන්. සඵලත්වයට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ උන්වහන්සේගේ කැමැත්තට නිතරම කීකරු වීම මෙතන වැදගත් වෙන්නේ. අපි 22 වෙනි පදයට යනවා දැන්. 22 වෙනි පදේ මොකක්ද කියලා තියෙන කියලා අපි බලමු. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙලෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙලෙමුදයි මට කියනවා ඇත. එතකොට මොකක්ද? මෙතන දැන් මේ බලවත් ක්‍රියා ගැන කියලා තියෙනවා. මේ හැම දෙයක්ම මම පසුව මේක නෝටිස් කරපු දෙයක්. මේ මම දැක්ක මේ ඔක්කොම මේ දීමනා සහිත අනිත් අය වෙනුවෙන් කරන දේවල්. ඒ වගේම මේ බලවත් කියලා කියන දේවල්. මොකද හාස්ක සුව කිරීම වගේ දේවල්, අනාගත වචන, මේ දේවල් සියල්ල බලවත් කියලා ගොඩක් දෙනෙක් හඳුන්වන දේවල් තමයි මෙතන ලිස්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ දේවල් කරන නිසා අනේ ඇයි අපිට එහෙම දෙයක් වෙන්නේ? අපිටත් ඇතුළු වෙන්න බැරිද? ඒ වගේ දෙයක තමයි මෙතන දැන් මේ එන්නේ ඒස්වාසේ කියන්නේ එහෙම අහයි කියලා. ඉතින් එතන මොකද්ද මේ කියන්නේ? අපිට කැමති දේ නෙවෙයි. අපි දෙවියන් වහන්සේට කැමති දේ කරන දේ තමයි මෙතන වැදගත් වෙන්නේ. මෙතන ඔක්කොම කියලා තියෙන යහපත් ක්‍රියා නෙවෙයි. පොතට බලන්න අල්ලගන්න බලවත් ක්‍රියා ගැන. එතකොට හැබැයි උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන්නේ බලවත් ක්‍රියා කිරීම නෙවෙයි, යහපත් ක්‍රියා කිරීම. යහපත් ක්‍රියාවල ප්‍රධානම දේ මේ අපි මේ වගේ මෙතන තියෙන ඒ හාස්කම් එක ගත්තාම අපිට මතක් වෙන වචන දීමනා ක්‍රියාත්මක වීම, ලෙඩුන් සුව වීම, යක්ෂයන් දුරුකරන, ඒවට වඩා වචනේම කියලා තියෙනවා උන්වහන්සේගේ වචනේ. උතුම්ම දීමනාව තමයි ප්‍රේමය. ඉතින් මේක නැත්තම් මොනවා තිබුණත් වැඩක් නැහැ. මොනවා කරත් ඔයා වැඩක් නැහැ කියලා. ඉතින් මේක සේවය කරන අයට ඇදහිලිවන්ත දෙගොල්ලොන්ටම අදාළයි. ඉතින් මට ඔබට දෙදෙනාටම මේක ගැන මේ උන්වහන්සේ කතා කරලා තියෙනවා. ඒතකොට බලවත් ක්‍රියා කරන එක නෙවෙයි, ප්‍රේමය තුල ජීවත් වීම. එනම් යහපත කිරීම උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක අපි අල්ලගන්න. ඒක තමයි ඊළඟ රහසනේ. එතන ලොකු රහසක් එතන ගැබ් වෙලා තියෙනවා. අපි අල්ලගන්න ඕනේ බලවත් ක්‍රියා
කරන එක බලවත් ක්‍රියා පස්සේ යන එක හාස්කම් ක්‍රියා පස්සේ යන එක හාස්කම් කරන්න උනන්දු වෙන එක හාස්කම් වලට යාචනා කරන එක හාස්කම් හොයාගෙන යන එක හාස්කම් තියන අය විතරක් ලොකුවට පිළිගන්න එක හාස්කම් මත යැපෙන එක ඒක නෙවෙයි යහපත කිරීම ප්‍රේමය තුළ ජීවත් වීම අන්න ඒක තමයි උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ දැනගන්නවා වගේම යේසුස් වහන්සේ දැනගන්නවා වගේම උන්වහන්සේ අනුව ගමන් කිරීම මෙතන වැදගත්. අපි මේකට පොඩි පදයක් මට උන්වහන්සේ පෙන්නුවා තව අපි යන්න යනවා දැන් මේක තවත් මේ ගැටලුව මේ රහස් ලියාගන්න ලූක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. ඒකේ කියනවා මාතෘකාව කුරුසේ උසුලාගෙන ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීම උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේම ආශා වළකාගෙන දවස්පතා තමාගේ කුරුසේ රැගෙන මා අඩුව ඒවා කියලා කියන. ඉතින් මෙතන මේ උන්වහන්සේ ගෝලියොට විතරක් නෙවෙයි එතන තවත් රහසක් එතන කියන්නේ සියල්ලන්ට කතා කොට. ඉතින් එතකොට මේ ගෝලත්වයට එන අයට ඇදහිලිවන්තයට නායකයන්ට චර්ච් එක විතරක් නෙවෙයි සියල්ලන්ට මේක මම හිතනවා අදාළ වෙනවා කියලා සේවය කරන අයට මට ඔබට හැමදෙනෙක්ටම යේසුස් වහන්සේ කියන්නේ මොකද්ද යමෙක් මා පස්සේ ඉන්න කැමති නැහැ අනුගාමිකයෙක් වෙන්න යේසුස් වහන්සේ අදහන්නේ යේසුස් වහන්සේ වගේ යන්න කැමති නම් යේසුස් වහන්සේ වගේ වෙන්න කැමති ඌ තමාගේ ආශා වළකාගෙන දවස්පතා තමාගේ කුරුසේ රැගෙන මා අඩුව ඒවා තමන්ගිම තියෙන ආසාව අපිට කැමති දේ නෙවෙයි දෙවියන් වහන්සේ කැමති දේ යේසුස් වහන්සේ කැමති දේ. ඒතර අපිට කැමති දේ වෙනස් දේවල් තියෙනවා. අපිට කැමති වෙන්න පුළුවන් එක පාට චර්ච් එකක් දාන්න ගිහිල්ලා යක්ෂෝ දුරු කරන පිණිස යාචනා කරන්න බලවත් හාස්කම් කරන්න බලවුන් නැගිට්ටන්න අත තියපු ගම මිනිස්සු සුව වෙනවට ඒවට අපිට ආස වෙන්න පුළුවන්. අපිට ලොකු යාචනා කඳවුරු තියන්න යාචනා රැස්වීම් තියන්න එක නොයෙකුත් දේවල් මිනිස්සු එක තැනකට එකතු කරන්න කැමති වෙන්න පුළුවන් දේශනා කරන්න කැමති වෙන්න පුළුවන්. නමුත් ඒක මගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇත්තට මොකද මේ සේවය කරන අයට මේක අදාළ වෙන්නේ. ඉතින් ඒ වගේම අනිත් ඇදහිලිවන්තයන්ට පවා ඒ මට්ටම අනුව එක අදහස් එක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් එන්න පුළුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන් මම මේ අනාථ නිවාසයට මම ගිහිල්ලා මම මෙහෙම ලොකු මම කෑම වේලක් දෙනවා මේ පවුල තෝරගෙන මම ඒගොල්ලෝ වෙනුවෙන් මම යාචනා කරනවා මම ඒගොල්ලෝ වෙනුවෙන් නිතරම බැහැ දකින්න යනවා. ඔය තමාගේ කැමැත්ත මේ වගේ දේවල් ගොඩාක් එක තමාට තියෙන්න පුළුවන්. නමුත් අපිට අපි කලින් කතා කරා වගේ දෙවියන් වහන්සේ අපිට දෙනවා මිෂන් එකක්. අපිට දෙනවා පවුල අපිට දෙනවා කරන්න සේවය කරන අයටත් දෙනවා කරන්න ඕනේ කොටස ඒ වගේම ඇදහිලිවන්තයටත් දෙනවා. ඒ කියන්නේ මේකෙන් මම අදහස් කරන්නේ ඒක අයහපත් නෙවෙයි පවුලත් තෝරගෙන ඒගොල්ලන්ට යාචනා ඒගොල්ලෝ බැහැ දකින්න එක ඒ වගේම මං කිව්ව අනාථ නිවාසයකට කන්න දෙන එක අයහපත් නෙවෙයි. නමුත් ඒකට ඉස්සෙල්ලා බලන්න ඕනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොනවාද වචනේ කියන උදාහරණයකට ඊට කලින් දෙමාපියන්ට සැලකීම ඒ වගේ ළඟම තියෙන පොරොන්දුව දෙමාපියන්ට සැලකීම තුළ උන්වහන්සේ පොරොන්දුවක් දීලා තියෙන අපේ ආයුෂ වැඩි වෙනවා. ඒක බලවත් පොරොන්දුවක්. ඉතින් ඒ වගේම ඒ දුර තව තැනක බයිබලයේ කියන තියෙන දුර ඉන්න අනිත් අය බලන්න කලින් ළමන්ගේම පවුල බලලා ඉන්න උනේ ඉස්සෙල්ලා තමන්ගේ ළඟ ඉන්න අසල්වැසි. ඉතින් ඒ වගේ පොඩි දේවල් තමන්ගේම අසල්වැසියෝ හරියට ඉන්නවද ඒගොල්ලෝ මොනවද මට කරන්න පුළුවන්. ඒ වගේ දුර දේවල් හිතන්න කලින් ඒ වගේ පොඩි දේවල් වලින් අපිට අල්ලගන්න දේවල් බොහෝමයි. ඉතින් තමන්ගේ ආශා මේ එක අපිට ආශා තියෙන බල ඒව වළක්වාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි බලන්න ඕනේ. දවස්පතා තමන්ගේ කුරුසේ රැගෙන මා අඩුව ඒවා කියලා උඩ යේසුස් වහන්සේ කියනවා. ඉතින් එතෙන්දී අපිට මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මේක ඇප්ලයි කරද්දී හැබැයි මේක අදාළ කරද්දී ඒ තියෙන වාතාවරණයට තමන්ගේ පවුලට තමන්ගේ සහෝදරයන්ට ඒ වගේ අමාරු වෙන්න පුළුවන්. ඒකේ සමහරට අරතරන් අර දුරායට තමන් ආස පවුලට තමන් ආස තැනට ගිහිල්ලා කෑම ටිකක් දෙන එක ඒකට වඩා අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේක හොඳට අල්ල ගන්න ඕනේ අපි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඊට වඩා අමාරු වෙන්න පුළුවන්. ඊට වඩා අසීරු ඊට වඩා සමහරට දුක හිතෙන දේවල් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන දේවල් ඒගොල්ලෝ බැනවදින්න පුළුවන් අපි උන්වහන්සේගේ කැමැත්ත කරද්දී. නමුත්
යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා කුරුසය රැගෙන දිනපතා ඉන්න ඕනේ කියන යටත් වීම, පූජා වීම, දුක් විඳීම. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේම අපි දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි යටත් වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේට අපි ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණාසේ අපි ඒ දෙවියන් වහන්සේ දීපු දෙයට අපිට කරන්න කියපු දෙයට අපි පූජා වෙන්න ඕනේ. ඒ දෙන මිෂන් එකට ඒ ඇදහිලිවන්තයන් විදිහට අපිට මොනවා හෝ දෙනවද දෙයක් අමාරු කාර්යයක් තුලින් යන්න අමාරු පීඩා සහිත ගමනක් යන්න ඒකට පූජා වෙලා ඒ වෙනුවෙන් දුක් විඳීම ඒ වෙනුවෙන් ඒ බර අරගෙන කවුරුන් අපිට පවුල් කීපයක් දෙනවද පවුල් අද ඒ දිනාය වෙනුවෙන් අපි එහෙට මෙහෙට පණින්න නැතුව අපි ඇදහිලිවන්තයන් වුණත් අපේ ළඟ ඉන්න අය අපේ ඒ නෑදෑයින් වෙන්න පුළුවන් අපිට ළඟින්ම අපිට බරක් දෙන්න සහෝදර සහෝදරයන් නෑදෑ ඉන්න එතකොට අසල්වාසීන් අපේම දෙමාපියන් ඒ අය කෙරෙහි ඉස්සෙල්ලා අපි අවධානය දීලා උන්වහන්සේ අපිට බරක් දෙනවා නම් ඒගොල්ලෝ වෙනුයි ස්වාමීන් වහන්සේට යටත් වෙලා ඒගොල්ලෝ වෙනුවෙන් පූජා වෙලා ඒගොල්ලෝ වෙනුවෙන් ගුණ හරි දුක් විඳින දින අපිට සමහරට අන්න උතේදී තමයි අපි අල්ල ගන්න ඕන රහස අපිට සමහරට අපි හිතනවා මේගොල්ලොත් එක්ක මට ගනුදෙනු කරද්දි මගේ හිත රිදෙනවා හැම වෙලේම ඒගොල්ලෝ හැම වෙලේම හිත රිදෙන කතා කියනවා ඒගොල්ලෝ හැම වෙලේම මම ප්‍රතික්ෂේප කරනවා ඒක නිසා මම අර හොඳ අයත් එක්ක තමයි මට හොඳ කියන මට හැම වෙලේම ස්තුති කරන මට කෑම්බීම බඩු දෙන මට සල්ලි දෙන මට මුදල් දෙන මම ඒ කට්ටිය එක්ක තමයි වැඩි සම්බන්ධතාව තියෙන්නේ. ඉතින් මොකද මගේ හිත රිදෙන්නේ මම මගේ ආත්මේ කලබ ගන්න නැතුව මගේ හිත රිද්ද ගන්න නැතුව මම පාඩුවේ දෙයක් කරගෙන ඉන්න නෑ. එහෙම කරන්න බෑ. ඒක නෙවෙයි මෙතන. ඉතින් ඒක තමයි මෙතන උන්වහන්සේ අපි කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ එහෙම එයාට ආස විදිහට මම තව ටිකක් තව අවුරුදු 33 දී උන්වහන්සේ කැමැසේ අවුරුදු 3ක් සේවය කළා ඒ වෙනවාසේ කැමැතුන කුරුසෙට යන එක තව ටික කාලයක් මම රෝගීන් සුව කරගෙන මම ටික කාලයක් මේ ගෝලියෝ ටික තව ටිකක් වර්ධනය කළා එහෙම උන්වහන්සේ එක එක අදහස් තියෙන්න පුළුවන් මේ ගෝලියෝ තව වර්ධනය වෙලා නැහැ එතකොට තව මගේ අම්මා පව් එයාවත් පොඩ්ඩක් බලන්න ඕනේ එතකොට තව මට කීපයක් දේවල් තියෙනවා කරන්න තව සේවය මම ආසයි තව යක්ෂයෝ දුරු කරන්න තව හාස්කම් ප්‍රබල දේවල් කරන්න නැහැ. එහෙමුත් නැහැ ඒස්වාස. ඒ වගේ අපිට ආස විදිහට මේ අය මේ මට අමාරුයි මේ අය හැන්ඩල් කරන්න මේ අය පුදුම කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියලෙවල් අපිට සේවය කරන අයටත් ඒගොල්ලෝ ඒ උන්වහන්සේ දෙනවා නම් අපිට පවුලක් හෝ කට්ටියක් අයින් කරන්න බෑ. ඒ වගේම ඇදහිලිවන්තයන් විදිහට අපිටත් දෙනවා නම් දරුවෝ හෝ දෙමාපියෝ හෝ අසල්වාසී නෑදෑ හෝ කට්ටිය අමාරු අය ගනුදෙනු කරන්න අද උන්වහන්සේ මම හිතන පැහැදිලිවම මේ තුල කතා කරන ඔබට මතක් වෙනවා නම් ඒ අයට අපිට සමාව දෙන්න ඕනේ අය සමාව ගන්න ඕනේ අය සමාහට අද්ද වෙනකන් කතා කරපු හැම කෝල් එකෙම ඔබට බැලලා තියෙන්න පුළුවන් අය ප්‍රතික්ෂේප කළා හිතර දෙන කතා කියලා උඩගු කතා කියලා ඔළුවට එක එක හොඳ නැති දේවල් දාන සමහරට අසභ්‍ය වචනේ පරුෂ වචනේ පවා බණින අය නෑදෑයෝ අසල්වාසී දෙමාපියෝ අක්කලා නංගිලා අයියලා මනිලා මේ වගේ අය සභාවේ සුබ සේවය කරන කෙනෙක් නම් ඇදහිලිවන්තයෝ වෙන්න පුළුවන් එහෙම වුණත් හැබැයි ඒ අය උන්වහන්සේ අපිට ඒ අයකට බරක් දීලා තියෙනවා නම් උන්වහන්සේ කතා කරන උන්වහන්සේ කියලා තියෙන්නේ අපි ඒ අය වතෑරලා දාලා අපිට ඉස්සරහට යන්න අපි ක්‍රිස්තුස් වහන්සේ සේම දෙවියන් වහන්සේගේ කැමැත්ත වචනේ තියෙන අපේ යාචනා අපි සහෝදරයත් එක්ක අපි යාළුවොත් එක්ක අපි ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේට අත උසවන්න එපා ඒගොල්ලෝ ඒක විසඳ ගන්න නැත්තම් මට මතකයි මෙතෙන්දී මම පොඩි උදාහරණයක් ගන්නම් පාස්ටර් කෝල්ටන්ගේ ට්‍රේනින් එකේදී අපි සෙන්ට් එකේදී ජායලා අපි පුහුණු වීමක් ලැබුවා ආත්මික මම මේක කලින් සඳහන් කරලා තියෙනවා ඉතින් ඒකෙදී මම බිරිඳ ඇතුළු තවත් ගෝලත්වයට පුහුණු වෙන ළමයි 21 දෙනෙක් හිටියා. ඉතින් මෙතන ගෑන් ළමයි වෙන් කරලා තිබුණා පිරිමි ළමයි වෙන් කරලා තිබුණා. පිරිමි ළමයි කොහොමද 12 දෙනෙක් වගේ හිටියා. ඉතින් මේ පොඩි එක එක සමහර දේවල් වලදී එනවා එක එක තර්ක විතර්ක ඒවත් එක්ක අපි එක එක තැන් වලට එනවා එක්කෙනෙක්ගේ අදහස වෙනස් එක්කෙනෙක්ගේ අදහස වෙනස් ඔය වගේ එද්දි එක මට මතකයි දෙතුන් පාරක්ම අපි හිතමනාත වෙච්ච අවස්ථා තිබුණා ඒ ඉගෙන ගන්න කාලේ. ඉතින් එතකොට එහෙම වෙලා ඉන්න කාලෙක අපි යාචනා කරන්න ගියාම අපි නමස්කාර ස්තුති කරන්න ගියාම මේ වෙලාවේ මේ මොහොතේ මේ නායකයෙක් දෙවියන් වහන්සේගේ දාසයෙක් නැවත්තලා අපිට කියලා දුන්නා මේ බයිබලයේ අනුව දෙවියන් වහන්සේගේ වචනේ අනුව මට මේ පදේ දෙන්න මතක නැහැ මේ අත්ඔසවන්න කලින් සහෝදරයෙක් ඒකත්වයකට ඇවිල්ලා ඉන්න ඕනි කියලා එකගතාවයකට ප්‍රේමය එතන තියෙනුනේ. එහෙම නැත්නම් අත්ඔසවන එක ස්වාමීන් වහන්සේට අත්ඔසවන එක වැඩක් නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි එතනදී කතා කරලා ඊට පස්සේ සමාව අරගෙන කිරිකට සමාව දීලා අල්ලගෙන අපි ඊට පස්සේ යාචනා කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ තර සහෝදරයත් එක්ක තුන සුදු බයිබලයේ කියලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා දෙවියන් වහන්සේට පඳුරු ගේන්න එපා කියලා. එතකොට බිරිඳට ප්‍රේම කරන්න බැරි නම් එතන
ඒක හරියන්නේ නැහැ. ඒකනේ විද්‍යාවන් වහන්සේගේ සිස්ටම් එක. අපි උන්වහන්සේ කුරුසේ පූජාන උන්වහන්සේ පූජා වුණාසේම උන්වහන්සේ අපිට ප්‍රේම කරාසේම අපි සභාවට ප්‍රේම කරාසේම අපිත් බිරිඳට ප්‍රේම කරනවා. ඉතින් ඒක තව දෙයක්. ඒතකොට මේ වගේ බොහෝ දේවල්වලදී සමහරලාට කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපහසු අමාරු ඒ දේ තමයි උන්වහන්සේ ඒ කරන එක තමයි උන්වහන්සේගේ කැමැත්ත. ඒක තමයි මෙතන ඔබට පැහැදිලි කරන්න යන්නේ. ලේසි දේ, ලේසි මාර්ගය, ලොකු මාර්ගය, විශාල මාර්ගය, පහසු මාර්ගය, සුන්දර විදිහ, ෂෝට්කට්. එහෙම තෝරගන්න එක නෙවෙයි. අමාරු මාර්ගය අපි දිනපතා කුරුසිය රැගෙන යනවා කියන අපි අමාරු මාර්ගය, අපහසු මාර්ගය. නමුත් ඒ වුණත් අපි යටත් වීම තුළ, පූජා වීම තුළ, දුක් විඳීම තුළ අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඒක තෝරගන්න ඕනේ. ඒක තුල තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන්. ඒක උන්වහන්සේ කැමැත්තෙන් අපි ඒකට කීකරු වෙන්න ඕනේ. අපි ඒකට කැමති නැහැ කියන අපි වෙන හොඳ දෙයක් කරත්, අපි බලවත් දෙයක් කරත්, අපි යක්ෂයන් දුරු කරත්, අපි රෝගසුව කරත්, ඒ මොන දේ කරත් උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නැත්තම් ඒ කියන්නේ අකීකරුකම. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. අපි ඊළඟ පදයට යමු 23. එවිට මම කිසි කලෙකත් නුඹලා නොහැදී දෙබි අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරින් අහක්ම ඵලයයි ඌට කියන්න බි කියලා යේසුස් වහන්සේ උන්න කියනවා. ඉතින් මේ තන වෙනස්ම පැත්තකට උන්න දැන් මම අරන් යන්න යනවා. මේ මෙතන උන්වහන්සේ අදහස් කරන මේ අපි ගැලවෙන්නේ. එතකොට අපි සම්පූර්ණ මේ ක්‍රියාවලින් නෙවෙයි. අපි හිතලා අපිට ඕන විදිහට අපිට ආස විදිහට අපි තෝරගෙන අපි කරන හොඳ යහපත් ක්‍රියා අපිට ආස විදිහ එහෙම නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ මත සම්පූර්ණ යැපීම, උන්වහන්සේම පැළඳගෙන උන්වහන්සේගේ ප්‍රේමය ඇදහිලි, උන්වහන්සේගේ කරුණාව තුළ, උන්වහන්සේගේ කුරස පූජාව තුළ තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ. අපි ගැලවෙන්නේ. විශේෂයෙන් අපි ගැලවීම ගැන මෙතන කතා. ගැලවීම නැති වෙන්න අපි කොච්චර බලවත් ක්‍රියා කරත් ගැලවීම නැති වෙන්න පුළුවන්. මෙතන අපි උන්වහන්සේගේ කැමැත්ත කරේ නැත්තම්, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මත යැපුණේ නැත්තම්, දෙවියන් වහන්සේ කැමැත්ත කරේ නැත්තම්, ක්‍රිස්තුස් වහන්සේ මතම යැපුණ නැත්තම්, සම්පූර්ණ අපි කරුණාව තුළ ග්‍රේස් එක මත තමයි යැපෙන්න ඕනේ. ඒ මත තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ. අපි කරන මේ හොඳ වැඩවල ඒ ලොකු පොඩි භාවය මත නෙවෙයි. ඉතින් ඒ කියන්නේ නම් දිනපතා දෙවියන් වහන්සේට අපි කීකරු වෙන්න ඕනේ. අපි කීකරු වෙන්න නම් අපි හඬහන්න ඕනේ. හඬහන්න නම් අපි යාචනා කරන්න ඕනේ. මතක තියාගන්න අපි කීකරු වෙන්න ඕනේ. කීකරු වෙන්න නම් හඬහන්න ඕනේ. හඬහන්න නම් යාචනා කරන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා පොදුවේ අර ඒ කතාවත් මම කිව්වා පොදුවේ ගත්තාම උන්වහන්සේ කියලා තියෙන කැමැත්ත ක්‍රිස්තියානියට සේවය කරන අයට වෙනයි. නමුත් අපිට වෙනම තියලා තියෙන අපේ ජීවිතය තුළ උන්වහන්සේ වෙන්න ඕනේ කැමැත්ත, සැලැස්ම, කැඳවීම වෙනයි. ඉතින් ඒක නිසා පොදුවේ අපිට නිතරම හැම වෙලේම වචනේ පමණක් තියෙන දේම, දේව වචනේ කියන්නේ බයිබලයේ පමණක් තියෙන දේම, නායකයා කියන දේම, තමන්ගේ යහළුවා, නෑදෑ, දීමාපියෝ කියන දේම ඒ මතම යන්න බෑ දෙවියන් වහන්සේගේ කාරණාවලදී. ඒ කාරණාවලදී අපි තනිව පෞද්ගලිකව අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. පෞද්ගලිකව අපි උන්වහන්සේ සොයන්න ඕනේ. පෞද්ගලිකව උන්වහන්සේගේ පාද පාමුලට ගිහිල්ලා දන ගහලා යාචනා කරන්න ඕනේ. නැත්නම් අපි වැඩක් කරන බිමක් කරන ගමන් උන්වහන්සේගෙන් කතා කරලා ඒ සම්බන්ධතාවය නිතරම තියාගන්න ඕනේ. අම්මගේ ආශ්‍රය මත පුතාට ස්වර්ගයට ඇතුළු වෙන්න බෑ. පුතාගේ ආශ්‍රය මත අම්මට ඇතුළු වෙන්න බෑ. නෑදෑ කෙනාට ඒ ආශ්‍රයම තුල අපිට ඇතුළු වෙන්න බෑ. ඒතකොට සභානායකගේ ආශ්‍රය තුල ඇදහිලිවන්තයට ඇතුළු වෙන්න බෑ. මම කියන දේ ඔබට මම හිතනවා පැහැදිලි කියලා. ඉතින් අපි හැමෝම එකිනෙක තම පෞද්ගලික උන්වහන්සේත් එක්ක යහපත්, ශක්තිමත්, තීර්ව සම්බන්ධතාවයක් තියෙන්න ඕන. අපි යාචනා කරන්න ඕනේ බරක් ඇතිව. දැන් මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක්ට මේක හදවතට වදිනවා, හදවතට කතා කරනවා, සිත් දැවෙනවා. අද ඉඳලා මම පටන් ගන්න ඕනේ කියලා. ඔව්, තීරණයක් ගන්න, පටන් අරන් තීරණ වැඩි කරන්න. නිතරම තමන් පෞද්ගලිකව උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය වර්ධනය කරගන්න, වැඩි කරගන්න, පාදපාමුලට යන්න, හඬහඬ නම් යාචනා කරන්න ඕනේ. ඒ යාචනා කරලා හඬ අහපු උන්වහන්සේ කතා කරන එකට කීකරු වෙන්න. ඒ මොකද අපි දැන් මේ මෙතන තියෙන ඊළඟ රහස අපි බලනවා 23 කියලා තියෙන අධර්මිෂ්ඨකම් කරන්නේනි. අර දැන් යක්ෂයා දුරු කරනවා කියන, අනාගත වචන කියනවා කියන නොයෙකුත් බලවත් ක්‍රියා නොකෙලෙමු දැන් කියලා උන්වහන්සේ ගානේ ඒම කරා කියන බලවත් ක්‍රියා කරන අයට උන්වහන්සේ මොකද්ද කියන්නේ? අධර්මිෂ්ඨකම් කරන්නේනි. ඉතින් එතන කියන්නේ මොකද්ද? බලවත් ක්‍රියා නෙවෙයි. ඔන්න අල්ල ගන්න ඕනේ. අද අවසානයේ අපි එනවා බලවත් ක්‍රියා නෙවෙයි,
යහපත් ක්‍රියා. ධර්මිෂ්ඨයා කියන වචනේ තේරුම බලවත් ක්‍රියා කරන්න නෙවෙයි. බලවත් ක්‍රියා පසුපස යන්න, බලවත් ක්‍රියා හඹා යන්න, බලවත් ක්‍රියා ලබා ගන්න, බලවත් ක්‍රියා සිදු කරන්න කිසිම කෙනෙක් නෙවෙයි. ධර්මිෂ්ඨයා කියන්නේ යහපත කරන්න, යහපත් ක්‍රියා සොයා යන්න, යහපත් ක්‍රියා කරන්න, නිතරම යහපත කිරීමට පෙළඹෙන තැනැත්තා. මෙයා තමයි ධර්මිෂ්ඨයා. අන්න උන්වහන්සේ ඒතර බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ කෙනෙක්ද? ධර්මිෂ්ඨෙක්. උන්වහන්සේ දේව රාජ්‍යයට හොයන ඉතින් ධර්මිෂ්ඨ වෙන්නේ එතකොට කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ කරුණාව තුළ අපි සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේ පැලඳගෙන අපිට ඕන දේ අපි යහපත් ක්‍රියා මේක හොඳයි ඒක හොඳයි ඒක හොඳයි කියලා කරා කියලා නෙවෙයි. සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේ මතම යැපීම, උන්වහන්සේ තුලම යාඥාවෙන් ගැදහිල්ලෙන් ගමන් කිරීම, උන්වහන්සේට හැම වෙලේම නමස්කාර කරලා උන්වහන්සේට ජීවිතේ සූද දුම් පූජා කොට ඔප්පු කරලා උන්වහන්සේ විදිහට ඒ ස්වභාවයට එන්න උත්සාහ කිරීම, වචනේ කියවලා පුළුවන් තරම් උන්වහන්සේට ලං වෙන්න උත්සාහ කරලා යාඥා කරලා ඒ ක්‍රිස්තුස් වහන්සේ තුලම ධර්මිෂ්ඨ වීම, ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වීම තමයි මෙතන කතා කරන්නේ. බලවත් ක්‍රියා නෙවෙයි උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක මම හිතන්නේ ලොකු පාඩමක් අපිට. ලොකු දැනගන්න ඕන දෙයක්. අපි සමහරලාට ඇදහිලිවන්ත විදිහටත් එහෙමයි, සේවය කරන අයට විදිහටත් එහෙමයි. අපි ලොකුවට අපි හිතනවා දීමනා ගැන අපි හිතනවා අපි අනේ මට මෙහෙම කරන්න ආසයි මෙහෙම කරන්න ආසයි මේ වගේ බලවත් ක්‍රියා අනාගත වචන කියන්නේ යක්ෂයන් දුරු කරන්න, රෝගී සුව කරන්න, මේ වගේ නොයෙකුත් දේ කරන්න මම ආසයි කියලා ඒක නරක නෑ. නමුත් ඒ සියල්ල බලවත් ක්‍රියා ඉබේ සිදුවෙනවා අපි යහපත් ක්‍රියා කරොත්. අපි ධර්මිෂ්ඨව ජීවත් වුණොත් උන්වහන්සේගේ කරුණාව තුළ අනුග්‍රහය තුළ බලවත් ක්‍රියා ඉබේම සිදුවෙනවා. ඉතින් බලවත් ක්‍රියා පසුපස නෙමෙයි අපි යන්න ඕනේ. ඒවා කවුරු හරි ඕනකට වැඩි කරනවා වෙන්න පුළුවන්. ඒ ඕන ගානට කරනවා වෙන්න පුළුවන්. කොයි ගානට එක් කරත් අපි ඒක ගැන ෆෝකස් කරලා ඒක ගැන අවධානය දීලා ඒක මත අපි බලාගෙන ඒක මටත් ඕනේ ඒ විදිහට කරන්න ඕනේ. එතකොට තමයි මම හරි සේවකයෙක් වෙන්නේ. එතකොට තමයි මම හරි දාසයෙක් වෙන්නේ. මම උසස් වෙන්නේ. මම බලවත් කෙනෙක් වෙන්නේ. එහෙම කියලා හිතලා. ඒතකොට ඇදහිලිවන්තයොත් එහෙමයි. මගේ තුලින් හාස්කම් වෙන්න ඕනේ. මම ඒවා ටිකක් වැඩිපුර අධ්‍යයනය කරන්න ඕනේ. ඒවා ගැන හිතන්න එපා. මොකද උන්වහන්සේගේ වචනේ කියලා තියෙන්නේ බලවත් ක්‍රියා කරන අයට මෙතන වෙලා තියෙන දේ උන්න කියලා තියෙන උන්වහන්සේ. මොකක්ද වෙලා තියෙන? අන්තිමට උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා දේ ස්වර්ග රාජ්‍යෙට උන්වහන්සේ ඇතුළු වෙන්න බෑ කියලා තියෙන බලවත් ක්‍රියා කරපබලි මොනවද කරලාද ඇතුළු වෙන්න පුළුවන්? ධර්මිෂ්ඨ ක්‍රියා. ඒ කියන්නේ යහපත් ක්‍රියා. ඒ වගේම මෙතන ඊළඟ දේ මෙතන කියන්නේ යහපත් ක්‍රියා කියන මොකක්ද උන්වහන්සේ කියන්නේ? කැමැත්තනේ. එතකොට කැමැත්ත කියන්නේ ඒ යේසුස් වහන්සේ කරාසේ උන්වහන්සේ අපිට දිනපතා දෙන කුරුසේ සමහරට අමාරු දේ මේ පීඩාව ඒ තුලින් යන එක. ඒකට කීකරු වීම තමයි උන්වහන්සේ කැමැත්ත. ඉතින් අපි අද තීරණයක් ගමු මේ වගේ උන්වහන්සේ අපිට දෙන පවුල්, අපිට දෙන යාළුවෝ, නෑදෑයෝ, අපිට දෙන මිෂන් එක, අපිට දෙන අභියෝග වලට අපි කීකරු වෙමු. ඒ සේවයේදී වෙන්න පුළුවන්, ඇදහිලිවන්තයෙක් වෙනුවෙන් අපිට වෙන්න අපේ දරුවෝ ගැන වෙන්න පුළුවන්, ඒ අපේ සතුරෝ ගැන වෙන්න පුළුවන්. ඒ කවුරු ගැන හෝ උන්වහන්සේ අමාරු අභියෝගයක්, අමාරු දෙයක් අපිට අපි හමුවේ තියලා තියනවාද? ඒක අයින් කළා අර ක්‍රිස්තුස් වහන්සේ එහෙම කරේ නෑ. කුරුසේ අයින් කළා වෙන ප්ලෑන් එකක් වෙන සැලැස්මක් දෙන්න කියලා. ඒක අපේ ඒ අභියෝග තුලින් යන්නේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඒකට කීකරු වෙලා අපි යහපත් ක්‍රියා කරමින් අපි දෙනා වෙනු යහපත් ක්‍රියා කරමින් ඉදිරියට යන්න ඕනේ. වොරි වෙන්න එපා, දුක් වෙන්න එපා, කනස්සලු වෙන්න එපා, උඩට වඩා හිතන්න එපා. බලවත් ක්‍රියා තබා තුලින් හෝ තමාගේ චර්ච් එකේ හෝ නායකයා තුලින් හෝ බලවත් ක්‍රියා හැම වෙලෙම සිදු වෙන්න ඕනේ. මාත් කරන්න ඕනේ. ඒවා අනේ කරේ නැත්තම් දෙවියන් වහන්සේ මගෙත් එක්ක නැද්ද? කෝ සද්දක් නෑනේ. මට හඬ ඇහිලා නැද්දේ කියන්නේ හරියට නෑ. ඒක ගැන වොරි වෙන්න එපා. ඉතින් වචනේ කියලා තියෙනවානේ. ලස්සනට පැහැදිලි උන්වහන්සේ කියලා තියෙනවා. ඒක නෙවෙයි මට ඕනේ ඔයා ධර්මිෂ්ඨ වෙන එක. ඒ බලවත් ක්‍රියා ඔක්කොම කරලා දෙවියන් වහන්සේ කියනවා අධර්මිෂ්ඨකම් කරන්නෙනි. මාගෙන් අහක් කියන්න කියලා. ඉතින් එහෙනම් අපි මොනවද? අපි මොන කතාවද? ඉතින් අපි එතකොට වෙන්න ඕනේ අපි උන්වහන්සේ කැමති ධර්මිෂ්ඨයට. ඉතින් අපි හැම වෙලෙම මම එහෙම මේකෙන් මමත් ඉගෙන ගත්තා. මම ඒ බලවත් ක්‍රියා මාතුලින් කිරීම මත මම බලවත් කෙනෙක්. මම ස්වර්ග රාජ්‍යෙට මම අනිවාර්යෙන් මම ඇතුළු වෙලා ඉන්නේ. මම දේව රාජ්‍යෙ මම කොටසම දෙවියන් වහන්සේගේ බලවත් කෙනෙක්. එහෙම හැම වෙලෙම හිතන්න හොඳ නැහැ. හැම වෙලෙම අපි හිතන්නේ යටහත් පහත්ව අපි ක්‍රිස්තුස් වහන්සේ සිතුවසේ අනේ ස්වාමීනි මම පව්කාරයි. මම ඔබ වහන්සේ තුල තමයි ධර්මිෂ්ඨ වෙලා ඉන්නේ. ඔබ වහන්සේ කෙරෙහි ඇදහිම තුල ඔබ වහන්සේගේ කුරුස පූජාව මතයි මම මේ ඇපිලා ඉන්නේ. ඒ තුලයි මට ජය තියෙන්නේ. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ දුන්න මේ ඔබ වහන්සේගේ සේවය මට මාවත් පින්නන්න. ඔබ වහන්සේ කැමති කොයි කොතන සේවය කරනවා නේද? කොතන කොයි ඇදහිලිවන්තයා තෝරගෙන යාම වර්ධනය කරනවා නේද? මොන වගේ දේශනාවක් මොන මාතෘකාව යටතේ මම කරනවා නේද?
කොයි කෙනාට කොයි විදිහට කතා කරනවද මොනවද ස්වාමීන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා පෞද්ගලික උන්වහන්සේත් එක්ක අන්න එහෙම සම්බන්ධතාවයක් තුළ තමයි ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. ඒ වගේ ඔබත් අද සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ඇදහිලිවන්තයෙක් වෙන්න පුළුවන් පෞද්ගලිකව. පොදුවේ උන්වහන්සේ කැමැත්ත බයිබලයේ උන්වහන්සේගේ වචනේ තියෙනවා. නමුත් ඒකත් පොදුවේ තියෙන වචනේ තුල ඔබට පෞද්ගලික උන්වහන්සේ පද දීලා කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ස්ටෙප් එකට යන්න උන්වහන්සේගේ හඬ අහලා යාචනා කරද්දී වචනේ කියවද්දී උන්වහන්සේ පෞද්ගලික ඔබට කතා කරන පෞල්, ඔබට කතා කරන මිනිස්සු, ඔබට දෙන මිෂන්, ඔබට දෙන ඒ අභියෝග තියෙනවා. ඒවා තුලින් යන්න පෞද්ගලික උන්වහන්සේ ඒ දෙන දේවල් තුලින් යන්න කීකරු වෙන්න. අද තීරණයක් ගන්න මම කීකරු වෙනවා. කොච්චර අමාරු වුණත්, කොච්චර අපහසු වුණත්, කොච්චර දුක් විඳී ප්‍රතික්ෂේප කිරීම, නිද්දා කිරීම මිනිසුන්ගේ, සේවකයන්ගේ, සේවය කරන නායකයන්ගේ පවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝගේ කොච්චර ආවත් මම ස්වාමිනිය ඔබ වහන්සේ මේක දුන්නේ මටයි. ඔබ වහන්සේ මේ දේ උදෙසා තෝරගත්තේ මාවයි. මම ඔබ වහන්සේ තෝරගත්තා නෙවෙයි, ඔබ වහන්සේ මාව තෝරගත්තා. ඒ නිසා මම මේ කොච්චර පීඩා, බාධා, අභියෝග, ප්‍රශ්න, ගැටලු ආවත් මම ඔබ වහන්සේට යටත් වෙනවා. මම ඔබ වහන්සේට පූජා වෙනවා. මම දුක් විඳීම තෝරගන්නවා ඔබ වහන්සේ වෙනුවෙන් කියලා තෝරගන්න. ඒක තුල ඔබ බය වෙන්න එපා. දුක් විඳින්න දීර්ඝ කාලයක් දුක් විඳ ප්‍රතික්ෂේප වෙවි කනස්සල වෙවි ඉන්න උන්වහන්සේ ඔබ තියන්නේ. උන්වහන්සේ එහෙම අපි කීකරුකම තීරණ ගන්නකොට උන්වහන්සේ ඒකට ඒ අවශ්‍ය අනුග්‍රහය, කරුණාව, නිදහස් කරලා අපිව ඉහළට ගේනවා. අපිව සඵලත්වයට ගේනවා. අපිට ආශිර්වාද කරනවා. අපිට ජය මාවත්, ප්‍රීතිය මාවත්, අපිට ඒ පුදුම මාවත් අපිට පේනවා. ඒ වගේම අප තුලින් එතකොට උන්වහන්සේ බලවත් ක්‍රියා වෙන්න සලස්වනවා. ඒ යහපත් ක්‍රියා කරගෙන දිගටම යනකොට බලවත් ක්‍රියා ඉබේම සිද්ධ වෙනවා. හාස්කම් වෙන්න සලස්වන අපේ නෑදෑයෝ, යාළුවෝ, පවුල්, දෙමාපියෝ තුල අපේ වාතාවරණ සියල්ල වෙනස් කරන ඉතින් ඒක නිසා අපි සම්පූර්ණයෙන් මේ වෙලාවේ අපි යැපෙමු. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුල අපේ මත අපි කරන හොඳ ක්‍රියා, අපි කැමැත්ත කරන දේවල් තුල, අපේ කැමැත්තෙන් අපේ ආසාවෙන් කරන දේවල් තුල යැපෙන්නේ නැතුව. මොකද මේ දේවල් වලට අපිට ඉන්ෂුරන්ස් එකක්, අපිට ගැරන්ටි එකක්, අපිට වගකීමක් නැහැ කියන එක තමයි මෙතන උන්වහන්සේ කියන්නේ. සියලු වගකීම, ගැරන්ටි එක, ඉන්ෂුරන්ස් එක තියෙන්නේ දේව රාජ්‍යයට අපිට ඇතුළු වෙන්න, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්න අපි උන්වහන්සේව පැලඳගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම, කරුණාව තුල අපි උන්වහන්සේගේ කැමැත්ත කිරීම තුල, උන්වහන්සේගේ කැමැත්තට කීකරු වීම තුල. ඉතින් උන්වහන්සේගේ කැමැත්තට කීකරු වෙන්න නම් අද අපි තීරණයක් ගමු. වැඩිපුර තව තවත් උන්වහන්සේව සොයන්න, පාදපාමුලට යන්න, යාචනා කරන්න. ඒ තුල ඔබට පැහැදිලිව උන්වහන්සේ මේ තුලින් කතා කරලා උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේ කතා කරන්න යනවා ඔබට. ඉතින් කීකරුකමට අපි තව අඩියක්, අපි තව පිම්මක් ඉස්සරහට පණිමු. උන්වහන්සේ කැමැත්ත කරන පෞද්ගලිකව තමන්ට දීලා තියෙන කුරුසය අපි දරාගන්න. ඒ දරාගෙන ඉස්සරහට යන්න බය වෙන්න එපා. ඒ තුල අපිට උන්වහන්සේ ආශිර්වාද කරන්න, ඒ තුල අපිව ශක්තිමත් කරනවා. උන්වහන්සේ අපිව බලවත් අයව කරනවා. නමුත් බලවත් දේ මත නෙමෙයි අපි රඳා පවතින්න ඕනේ, යහපත් දේ මත, යහපත් ප්‍රේමයේ මත තමයි අපි බුල්ලා දින්න ඕනේ. ඒක තමයි ධර්මිෂ්ඨය කියන්නේ. ඉතින් අපි ඒක අද සිතට ගමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට ඒ මාර්ග උන්වහන්සේ අපිට පෙන්නනවා ඇත. උන්වහන්සේ කරුණාව නිදහස් කරන්න ස්වාමිනී මම ඉල්ලා සිටින මේ හැම දිනෙක මේ අහන හැම දිනෙකටම ආශිර්වාද කරන්න ඔබ වහන්සේ හදවතට ආත්මෙට කතා කරපු නිසා ස්තුති කරනවා. මට ඔබ වහන්සේ මේ දේවල් තුළ එළිදරව් වීම ඔබ වහන්සේ දීපු නිසා ස්තුති කරනවා ස්වාමිනී. නිරන්තරයෙන් ඔබ වහන්සේගේ රැකවරණය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ මත ඒ අපිට තීර කල්වාරි කුරුසේ පූජා කරපු ලේ මත අපිට ඒ සුවය, බලය, ආරක්ෂාව, නිදහස, ප්‍රීතිය සියල්ල නිදහස් කළ මැන ස්තුති වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.